උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා KS සෝමාවති මහත්මිය ඇතුළු පුතුන් දෙදෙනා විසින් මෙම උතුම් ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදාන වලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය මියගිය ස්වාමි පුරුෂයා ඇතුළු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා. දැනට පවතින වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවායි බලාපොරොත්තු වෙනවා. එසේම වේවායි ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සංපන්නෝ කාමේසු විනය්‍යගේ ධං නහි ජාතු ගබ්බසෙයං පුනරේති දේශනාවේ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනු ලබන්නා වූ සදහැවර පින්නතුනි, ආරාධිත මාතෘකාවක් යටතේ ධර්ම කරුණු ටිකක් පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. යම් යම් කරුණු වල අර්ථය මීට වඩා ගැඹුරුයි කියලා මට හිතෙනවා. මෙහි පවතින එසේවත් පවතින අර්ථයෙන් එහා නොයා යම් යම් කොටස් පැහැදිලි කරන්න කල්පනා කරනු ලබනවා. ඒවා එතරම්ම අධ්‍යාත්මික දර්ශනයට අත්‍යවශ්‍ය නොවන බැවින්. බලන්න මේ ගාථාව. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානි. යන්තං සන්තං පදං අபிසමෙච්ච. නිවීම නම් වූ ශාන්ත පදයකට පැමිණීමට කැමැත්තක් පුද්ගලයා විසින් ඔහුට කියනවා අත්ත කුසලයක් කියලා. කළ යුතු දෙයක් ඇත්තම් කරන්න ඕන කියනක කරණීය කියලා කියනවා. ඒ කළ යුතු කාරණා ටික තමයි පෙන්වන්නේ සක්ඛෝ දක්ෂ වෙන්න ඕන. නමුත් මේ දක්ෂ බව ඔබ ඉගෙන ගත්ත සිංහල භාෂාවේ ඉගෙනීමට දක්ෂ බව හරියම්ම කරන්න දක්ෂතාව නෙවෙයි. ඊට වඩා ගැඹුරු කරුණක්. මේ නිවීම නම් වූ ශාන්ත පදයට කැමෙන වාසය කරන්න ඕන. ඒ සඳහානේ දක්ෂ වෙන්න ඕන. මේ සඳහා මං හිතනවා මේ තථාගත බුදු පියාණන් වහන්සේ දක්ෂ වුණේ අන්ත දෙකක් පිළිබඳ පරීක්ෂා කරලා බලලා. මේ සමාජයේ මේ අන්ත දෙකේ එල්බගෙන ඉන්නේ. ඒ අන්ත දෙකට එල්බගත් අය අන්ත දෙකේ තමයි සැප තියෙන්නේ, නැත්නම් ඕන් හිතන භාෂාවෙන් නිවන් තියෙන්නේ කියලා කල්පනා කරනවා. එබැවින් ඉන්ද්‍රිය ගෝචර සැපතර ලුණ පුද්ගලයා කාමසුකල්ලිකානුයෝගියා ඒක තුළ හැමදාමත් සැප හොයනවා. අතකලමතානුයෝගියා රූපී අරූපී ධානය ලබාගෙන ඒක තුළ නිවන කියලා හිතන් ඉන්නවා. නමුත් මේ දෙකම පිරිහෙනවා. එහෙනම් මේ අනුපගම්ම උබෝ අන්තේ අනුපගම්ම කියලානේ මේකට කියන්නේ, මේ අන්ත දෙකට නොපැමිණෙන කියලා. මෙන්න මේ අන්ත දෙක මනවින් තේරුම් ගැනීමට දක්ෂ වෙන්න ඕන කියන එක තමයි මම දකින්නේ මෙතන දක්ෂ වෙනවයි කියලා කියන්නේ. ඒක ගොඩාක් විස්තර කරන්න තියෙන කාරණයක් නිසා මේ මොහොතේ අපි හිම ගැඹුරට විස්තර කරන්නේ නැහැ. ගාථා 10ක අරුත් පැහැදිලි කරන්න තිබෙන බැවින්. නමුත් කෙටියෙන් මතක් කළේ එකයි මේ දක්ෂභාවය ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඇති කර ගන්න ඕනේ. මේ අන්තද්වයේ තිබෙන්නා වූ භවගාමිත්වය නැත්නම් අසාරත්වය තේරෙන්න වෙනවා. එතකොට ආන් එක තේරුම් ගැනීමට පුළුවන් හැකියාවට දක්ෂ වෙනවයි කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි උජු වෙන්නත් ඕනනේ. උජු විතරක් නෙමෙයි සූජු වෙන්නත් ඕන. සාමාන්‍යයෙන් මේවෙන් කියන ඍජු වෙනවා කියන අර්ථය සාමාන්‍යයෙන් තේරුම් ගන්න ඕන. අර අනිකුත් ස්වභාවය ගත්තාම ඒවයි යම් යම් මාර්ගයන්හිදී ඔහු වංක වෙනවා. අවංක භාවයෙන් පටන් ගත්තත් සද්භාවයෙන් පටන් ගත්තත් කලක් යනකොට ඒ අගේ අඩු වෙලා යනවා. එහෙම නැත්නම් ඒක නොසලකා හරිනවා. නමුත් මේ ගමනේදී එහෙම බෑ.
ඔය උජ්ජුපටිපන්නෝ කියන වචනෙන් එහෙම පැහැදිලි කරලා බලන්න. කිසිම ඉලක්කයක් තියෙනවා නම් ඉලක්කයට යාම සඳහා බාධක වශයෙන් එන තියෙන කාරණා එච්චරම් නොසලකා හැර ඍජු වෙන්න වෙනවා. ඍජු වෙන්න විතරක් නෙවෙයි ආරම්භයේ ඍජු වෙලා බෑ අවසානයේ දක්වාම ඍජු වෙන්න වෙනවා. ඒක තමයි උජුච සූජුච කියලා කියන්නේ. කියන්නේ ඇත්තටම උජුපටිපන්න කියන වචනේ අර්ථය තමයි ගන්න වෙන්නේ තෙන්ට මේ මාර්ගයක් පැහැදිලි කරලා වදාළාම මේ පිළිබඳව ඒකට තැන දෙන්න ඇරුණාම ආයෙත් අර අනුയോഗ පැත්තට නැත්නම් ආස්වාදේ පැත්තට ඇලෙන්නේ නැතුව ඉන්න වැටෙන්නේ නැතුව ඉන්න ඍජු වෙන්න වෙනවා. ප්‍රතිඵලය සාක්ෂාත් කරන තුරු හෙවත් කතා කරනවා පරක්ඛම ධාතු කියලා කෙලවරට පැමිණීම කියන දක්වාම කාරණා වැටහෙන්න වඩාත් ඒ සඳහා ඍජු වෙන්න ඕන කියන එක තමයි පෙන්වන්නේ ඒ මගේ යන්න ඕනෑ නම් කියන එක පිළිබඳව. ඒ වගේම සුවච කියන වචනයක් පෙන්නනවා. ඒ කියන්නේ ඔය තඩබ්බර ළමයි ඉන්නවනේ ඒගොල්ලෝ සුවිචනේ අකීකරු කියලා කියනවනේ. ඒ වගේ මෙතන කිසියම් ආකාරයක ගුරුවරයාට හෝ ධර්මයට හෝ ආදී වශයෙන් ගත් කල කීකරු වෙන්න පුළුවන් කාරණාව තමයි සුවච කියලා කියන්නේ. ඒ වගේම සමාජයේ මිනිසුන් ගාව තිබෙනවා රළු ගතියක්. ඉතින් ඒ වගේ අසංවේදී ගතිය කියලා අපි කතා කරමු. ඒතරම් ඒ පැත්තට ඇලෙනවා ඇරුණාම මේ මුදු බව කියන එක සමාජයේ පවතින්නේ නැහැ. නමුත් මේ ගමනේ යන්න ඕන නම් පුද්ගලයාට මේ රළු බව කියන එක ලෝභ දේශ මොහ මූලික කොටගත්තා වූ හැඟීම් වලින් එන එකක්. ඒවා අඩු වෙනකොට තමයි කෙනෙකුට ගාව මනුස්සකම් ඉස්මතු වෙනකොට ඔය මෘදු බව තියෙන්නේ. ඒ නිසා ඒ මෘදු ගති ලක්ෂණයත් මේකට අවශ්‍ය ආභරණයක් වශයෙන් සලකන්න ඕනේ. ඒ වගේම අනතිමානී අතිමාන නැති පුද්ගලයෙක් වෙන්න ඕන කියලා තියෙනවා. සාමාන්‍යයෙන් මාන පදය අතිමානී අනතිමානී නිහතමානී කියන පද තුනක් ඔස්සේ විග්‍රහ වෙනවා. බකත් බ්‍රහ්මයා වගේ අය මානෙ ඔළුවට ගහපු අය අතිමානී කියලා කියනවා. ඒ වගේම ආර්ය මාර්ගයට ප්‍රශ්න වෙන්න පුළුවන් අයට අනතිමානී කියනවා. නිරහතන් වහන්සේලාට නිහතමානී කියනවා. එහෙනම් ඒක සාන්ත දාන්ත කියන අර්ථයට වඩා සාමාන්‍ය සමාජයේ තියෙන ඔය සංවර දරුවන්ට නිහතමානී කියලා කියනෝනේ නැහැ. මානය හඳුනාගෙන ඒ මානයට වහල් වෙන්නේ නැති ඒ මානයට යටත් වෙන්නේ නැති ගති ලක්ෂණයකින් යුක්ත වෙන්න ඕන කියලා තමයි එකෙන් පෙන්වන්නේ. ඉතින් මෙතන මට පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න වෙනවා මාන කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් මාන කියන පදේ සිංහලට අරන් තියෙනවා ඊට පස්සේ වර්ෂාපතන මාන කෝණ මාන කියලා මනින උපකරණ කියන අර්ථයෙන්. ඒ වගේ මේ පුද්ගලයේ ජීවත් වෙන්න ගියාපුවාම මනින ආකාරයක් තියෙනවා කියලා දෙනවා. තමාහා සමාන තමන්ට වඩා පහත් තමාහාට උසස් කියලා. අන්න සෙය්‍යමාන සදිසමාන හීනමාන. ඒ කියන්නේ මමත්වයෙන් අරගන්න එකේ තමයි මේ මානය තියෙන්නේ. ඒක පෘථග්ජන සමාජය තුළ මමකට ගැනීම හැමතැනම තියෙනවා. පාපේ තියෙනවා, පිනේ තියෙනවා, ධානයේ තියෙනවා, ඒ වගේම උගත්කමේ තියෙනවා, ධනවත්කමේ තිබෙනවා. මේ විදිහට ඒ තමන්ට තියෙන දේ ආභරණයක් කොට අරගෙන එහි පීඩනය අනිත් අයට තුළ පටවන්න හදනවා. යාන වාහන තියෙන කෙනා, ගෙවල් දොරවල් තියෙන කෙනා, උගත්කම් තියෙන කෙනා ඒක බලයක් කොට ගන්නවා. එතකොට ඒක සාමාන්‍යයෙන් බල කියන සූත්‍රය වෙනම පැහැදිලි කරව දානවා. මේ බල යොදා ගන්න ආකාරය අපි එක තව දවසක් කතා කරමු. ඒ නිසා මේ පෘථග්ජන පුද්ගලයා තමන්ට තියෙන දේ අනිත් අය පීඩනයටපත් කිරීම සඳහා යොදා ගන්න ලබනවා පෘථග්ජන භාවය තුළ. අන්නේ අනිත් අය යටත් කරන්න මේ පහත් කරන්නට මේ තමන්ට තිබෙන්නා වූ හැකියාව නැත්නම් තමන්ට තිබෙන්නා වූ කුසලතාවයේ පාවිච්චි නොකරන එකට කියනවා අනතිමානී කියන එක. එහෙමයි ඒක තේරුම් ගන්න ඕනකම තිබෙන්නේ. එතකොට ඊට පස්සේ ඊළඟ ගාථාවට ගියාම සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහුක බුද්ධි කියලා සඳහන් කරනවා. තන්තින්දියෝතනිපකෝච අපගබ්බෝ කුලේසු අනුනගිද්දෝ. එතකොට සන්තුස්ස කියන වචනෙන් පෙන්නනවා සාමාන්‍යයෙන් අද දෙයින් සතුට වෙන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ පැවිද්දේ හරි ගිහි ජීවිතේ හරි අසීමිත ආසාවන් පිටපසල හුබඳින්නේ නැති මේ ගමනට යන්න ගියාම ඒකට යම් ආකාරයක ලද දෙයක් මට්ටමින් සෑහීමටපත් වෙන්න පුළුවන්කමක් තියෙන්න වෙනවා. ඒ කියන්නේ අධ්‍යාත්මික ගමන්මයිදී මේක උදව් වෙනවා. ඒ කියන්නේ ඒ වගේම සුවසේ සුබර ගුණයෙන් සඳහන් කරනු ලබනවා. කෙනෙක් නම් පෝෂණය කරන්නේ ඔහුට වදයක් කරදරයක් නොවන ආකාරයේ
සැහැල් සුහුසේ පෝෂණය කරන්න ඕන කියන ලක්ෂණේ. ඒ කියන්නේ සංකීර්ණතයක් බලාපොරොත්තු වෙන්නේ නැති ඒ බර දරන කෙනාට බරක් කරදරයක් නොවන ආකාරයේ ගති ලක්ෂණයක් තියෙනකොට සුබර කියලා කතා කරනවා. එතකොට හන්තුස්ස කෝච සුබරෝච ඊළඟට අප්පකිච්ඡෝච මේකත් හොඳ වචනයක් තේරුම් ගන්න වෙනවා. මම මේ සමාජයේ මේක දැකලා තියෙනවා. බහුකිච්ඡා මයං බහුකරණීයාති කියලා සතරාන් රජදරුවොත් මේ ආටාණ්ඩේන සූත්‍රයේ අපිට හුඟක් වැඩ තියෙනවා කියලා තියෙනවා. අන්න ඒ වගේ මේ සමාජයේ යම් යම් ශේස්ත්‍ර වලට ගියාම යම් යම් ප්‍රභූත්වයන් ලැබුවාම ප්‍රධානත්වයන් ලැබුවාම ඔවුන්ට තියෙන ගැටලු සංඛ්‍යාව ප්‍රශ්න සංඛ්‍යාව යොමු කිරීම සංඛ්‍යාව ඔහුගේ දවසට ප්‍රමාණවත් නැහැ. මොකද දවස ප්‍රමාණවත් නැහැ ඔහුට. එතකොට ඔහුට විවේකයක් ඇත්තෙම නැහැ Tamanගේ ශරීර කෘත්‍යයක්වත් කරගන්නට. මෙන්න මෙහෙම කාර්ය බහුලත්වය මේ ආධ්‍යාත්මික ගමන් මගට පොඩ්ඩක් බාධා වෙනවා. ඒ නිසා ඒක තමයි පෙන්වන්නේ අල්ප වූ කෘත්‍ය. ඔය එදා ශාසනයේ පැවිද්දේ වර්තමානයේ තිබෙන්නා වූ අමතර බර මොකුත් තිබුණේ නැහැනේ. අද ඒක ශාසනාරක්ෂක මණ්ඩලයේ වෙනස් සංවිධාන වල ආණ්ඩුවේ නියෝජිතයින්ගේ තව තවත් විවිධ සමාදාන විනිශ්චයකාරකම් ආදී කොට ඇති තව නොයෙක් දේවල් කෘත්‍ය වැඩි වෙන જાතිනේ. නමුත් අර්ධන පැවිද්දට පත් වුණා වූ අය දාන ටිකක් වළඳලා විවේකව ඉඳමින් මේ අධ්‍යාත්මිකයේ ගවේෂණය කරන්නට අවශ්‍ය පාරිසරය සකස් කරන් තිබුණා. එදා පැවිද්ද. අද පැවිද්ද මේක නෑ. නමුත් මේකේ පැවිදි වෙන්න ඕන කෙනෙක් මේ පෙන්වන්නේ මේ ගමන යන්න ඕන නම් ඒ සඳහා අවධානය යොමු කරන්න. ඒ සඳහා මුහුණ දෙන්න ඉඩ කඩ තියෙන්න වෙනවා. සිහිය පාවිච්චි කරන්න ඕනනේ. ඒ නිසා මේකට මේ අල්ප කෘත්‍ය නැත්තම් වැඩ අඩුකම කියන එකත් උදව් වෙනවා කියන එක තේරුම් ගන්න. මේ ගමන යන්න ඕන අය සතු ලක්ෂණ ටිකක් මේ පෙන්වන්නේ. ඒ වගේන සැහැල්ලු ගති පැවතුම් ආඩම්බර වෙන්නේ නැති ඒවා අනිත් අයට පෙන්වන්න කෑම්බීම් ඇඳුම් පැළුම් ප්‍රදර්ශන භාණ්ඩ කරන්න නැති කරගන්න නැති. ඒකට කියනවා සැහැල්ලු ගති පිටින් කවුරුම් ඇති බව සල්ලහුක බුද්ධි කියන වචනෙන් පැහැදිලි කරන්නේ ඒක තමයි. ඒ වගේම සාමාන්‍යයෙන් සන්තින්ද්‍රියෝ කියලා සඳහන් කරනු ලබනවා. ඇහැ කන නාසය දිවකය ආදී මේ ඉන්ද්‍රියන් තිබෙනවා. මේවා පිටිපස්සෙන් හොයන දේ ඉල්ලන පන්නන යන්න ගියාම හරියන්නේ නැහැ. ඒ කියන්නේ හොයාන යනවා වෙනුවට දැක්කොත් පේන අර්ථයෙන්. සාමාන්‍යයෙන් අපි කියමුකෝ තොරන් බලන්න යනවා වෙනයි, තොරන් පාරේ යනකොට පේනවා වෙනයි. අන්න ඒ වගේ බලන්න පස්සෙන් පන්න යන එක තමයි සංසුන් ඉන්ද්‍රයන් නැහැ කියලා පෙන්වන්නේ. ඒ වගේම සංසුන් ඉන්ද්‍රයන් වෙන සන්තින්ද්‍රියෝ කියන එකෙන් පෙන්වන්නේ. ඒ වගේ සංසුන් ඉන්ද්‍රයන් පවතින්නටත් ඕන මේ ගමනේදී කියන එක තරමක් ඉන්ද්‍රිය දමනයක් නැත්නම් පාලනයක් තියෙන්න ඕනයි කියන එක. ඒ වගේම ප්‍රඥායස කියන පැත්තකුත් තියෙනවා. නිපකෝච කියන කාරණේ පැහැදිලි කරනවා. අර දක්ෂ වගේම මේ තේරුම් ගැනීමේ හැකියාවකුත් අවශ්‍යයි කියලා තියෙනවා. ඒ නිසා ඒකට කියනවා නිපකෝච කියන අර්ථය. ඒ වගේම අපගබ්බෝ කියලා පැත්තකුත් තියෙනවා ටිකක්. ඔය දඩබ්බර රළු ගති තියෙනකොට තමයි ඔය ඒක නොතියෙන්න ඕන කියන තමයි පෙන්වන්නේ. සාමාන්‍යයෙන් රළු දඩබ්බර ගොරෝසු ගති ලක්ෂණ නැති එනකට කියනවා අපගබ්බෝ කියන එක. ඒ වගේම කුලේසු අනුගිද්දෝ කියලා පදයකුත් තියෙනවා. ඒ කියන්නේ කුල කියන වචනේ මෙතන පාවිච්චි කරන්නේ ඒ කාලේ කුල පවුල් කියන වචනේ ගෙවල් වලට. යෝවේ පරකුලං ගන්තා කියන එකෙන් පෙන්වන්නේ අන්න අයගේ ගෙදරකට ගිහින් කියන එක. ඒ කුල කියන පදනේ පාවිච්චි කරන්නේ කුල ભેදය කියන අර්ථය පෙන්වන්න නෙමෙයි. එතකොට යම් යම් ආකාරයේ යම් යම් කටයුතු වලදී ප්‍රභූත්වය නිසා හරි හිතවත්කම නිසා හරි එහෙම විශේෂයෙන් තෝරා ගැනීම පෘථග්ජන භාවය තුළ තිබෙනවා. ඒකත් සුදුසු නෑ. සමාන සමාහිතව සලකන්නට සමානත්වයෙන් සලකන්න පුළුවන් වෙනවා නම් ඒකට කියනවා කුලේසු අනනුගිද්දෝ කුල පවුල්හි නොයරණ පුද්ගලයෙක් වෙන්න ඕනෑ කියන මේ ගති ලක්ෂණයක් පෙන්නනවා. ඒ විතරක් නෙවෙයිනේ නචකුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොන්. ඒකත් තේරුම් ගන්න ඕන. ඔය විඤ්ඤු කියලා කියන්නේ ප්‍රඥාවන්තයෝ ඥානවන්තයෝ බුද්ධිමත්වෝ. එතකොට ඒ අය අපවාදයට උපවාදයට නැත්නම් ගර්හාවට ලක් කරන්නා වූ සුළු වරදක් කුද්දං සමාචරේ කිසිදු සුළු හෝ වරදක් නොකරන චරිතයක් බවට පත් කරගන්න ඕන කියලා පෙන්වලා තිබෙනවා. මේ ගමන් මඟ ඉක්මන් කරන්න. මොකද වැරද්ද කියන එකේදී මෙතන සසරට හසු වීම සිද්ධ වෙනවා. ඔය වරද කියන එක නීතියට
අහු වෙනවා කියන එකට වඩා ওই වරදේදී සසරට බැඳෙන්න උපාදාන වෙන්න හේතු වෙන කාරණයක් තියෙනවා නිසා ඒ බඳු විඥපුරුෂයින්ගෙන් ඥානවන්තයින්ගෙන් චෝදනාවට දෝදර්ශන ලක් වෙන්නා වූ සුළු අරදක් හෝ නොකරන චරිතයක් බවට පත් කරගන්නවා නම් ඒකත් මේ සන්තං පදං සඳහා යන්ට අවශ්‍ය ගති ලක්ෂණයක් වශයෙන් පැහැදිලි කරලා තිබෙනවා. ඒ පරේ උපවදෙයුම්. ඒ වගේම එතනින් එහාට පෙන්වනවා පදයක් සුඛිනෝ වාක්ඛේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. එහෙම ඊට පස්සේ මේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා එහෙම නැත්නම් සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියන එහෙම සුභාශිංසනයක් මෙතන පෙන්නලා තිබෙනවා මේ ගාථාවේ. ඒ සතුන් සම්බන්ධයෙන් පවතින ඕන චේතනාව පීඩන චේතනාව ඝාතන චේතනාව වෙන්න බෑ කියන එක තමයි ඒකේ පැහැදිලි කරව දාරන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන තිබෙන කාරණා තමයි ඔය මම පැහැදිලි කළේ මේවම නොවෙන්නත් පුළුවන්. මොකද මෙතන සත්තු බෙදලායි තියෙන්නේ එක එක මට්ටමේ. ඉතින් ඒ වගේ අර්ථ තවත් තැන්වල තිබෙන නිසා කෙසේ වෙතත් අපි ඒක අදාළ තැන් ධර්මයෙන් තේරුම් ගන්න උත්සාහ කරමු මේ කාරණේ ඔස්සේ යනමින්. ඒ නිසා සඳහන් කරන්න ඒකේ චිපාන භූතත්ති. කිසියම් ආකාරයක සත්වයෝ ඉන්නවද? ඒ කොට්ටාස තමයි මේ පෙන්වන්නේ. භූත කියන වචනෙන් පෙන්වන්නේ භූත අත්ති නැත්නම් සත්වයෝ ඇද්ද තස තාවර අනවශේෂ තසාවා තාවරාවා අනවශේෂා. එතකොට ඒකෙන් පෙන්නනවා උපදින්නට ඉන්න සත්වයෝ කියලා සඳහන් කරනවා. තස්තාවර වුණා වූ රහතන් වහන්සේලා කතා කරනවා. එහෙම නැත්නම් අපට අවශේෂ අනවශේෂ අවශේෂ සියලු සත්වයෝ කියලා සඳහන් කරනු ලබනවා. අනවශේෂා දීගාවා කියලා කතා කරනවා. දිග කියන වර්තයෙන් යේ මහන්තාවා යම් මහත් වූ සත්ත්ව කොට්ටා සඳහන් කරනවා. ඒ වගේම මජ්ක්‍ධිමා කියනවා මධ්‍යම කියන අර්ථයෙන් ඒ දෙකට අයිති නැති. රස්ස කියලා කියනවා සාමාන්‍යයෙන් සිහින් කියන අර්ථය. අනුක කියලා කියනවා සියුම් නැත්නම් අර අනු අංශු කියලා කතා කරන්න කුඩා කියන අර්ථය. තූලා කියලා කියනවා මහත් කියන අය. මජ්ක්‍ධිමා රස්ස කානුක තූලා දිඨාවා කියලා කතා කරනවා දකින්ට ඉන්න සත්වයින්ට. ඒව අද්දිඨා දකින්ට නැති අය කියලා කතා කරනවා. ඒච දූරේ කියලා කතා කරනවා දුරවසන සත්වයෝ කියලා. අවිදූරේ කියනවා ළඟවසන සත්වයෝයි කියලා. භූතා කියලා කතා කරනවා හටගත්තේවත් රහතන් වහන්සේලා නැත්නම් සම්භවේසීවා කියලා කියනවා හටගන්න ඉන්න අයට. මේ ඉතින් මේ ඒකයි මම කිව්වේ මෙතන මේ අපට පෙනෙන නොපෙනෙන සත්ත්ව කොට්ටාස පිළිබඳ විවරණයක් තමයි මේකේ පෙන්වන්නේ. ඉතින් ඒ සියලු සත්වයින් සම්බන්ධයෙන් සඳහන් කරනවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඒ සියලු සත්වයෝම සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියන මේක කියා ඉන්න නෙමෙයි මේ පෙන්වන්නේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියන නෙමෙයි මේ පෙන්වන්නේ. අර ඔවුන් කෙරෙහි පලිගන්න රිදවන වෛර කරන අදහසක් නැති මෘදු අදහසක් ඇති කෙනෙක් වෙන්න ඕන මේ ගමන යන්න කියන එක තමයි මේ සුදුසුකම් ටිකක් පෙන්ලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂණයට ගන්න සුදුසුකම් බලනවානේ ගියාම රැකියාවකට ගන්න. අන්න ඒ වගේ මේ අත්ත කුසලයක් සම්බන්ධයෙන් තියෙන්න ඕන බාහිර සුදුසුකම් ටිකක් තමයි මේ පැහැදිලි කරන ලබන්නේ. තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ එතනින් පැහැදිලි කරනවා තවත් ලස්සන වචනයක් න පරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචි නං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා න අඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛං ඉච්ඡෙය්‍ය. මෙන්න මේකේ මොකක් කතා කරන්න දේවල් තියෙනවා. ඔය සමාජයේ පවතිනවා පරෝපරං එහෙම නැත්නම් පරෝපරං නිකුබ්බේතේ තියෙනවා. ඒ කියන්නේ කිසිවෙකුට අවමන් කරනවා. සාමාන්‍යයෙන් තමා මුල් කරගෙන අනිත් අයට අවමන් කරනු ලබනවා. මෙතන පෙන්වන්නේ න කියන එක. එහෙනම් ඒ කිසිවෙකුට අවමන් නොකරන කෙනෙක් බවට පත් වෙන්න ඕන කියන එක තමයි පෙන්වන්න පරෝපරං නිකුබ්බේත කියන එක. ඒ වගේම නාතිමඤ්ඤේත කත්තචිනං කංචි. ඒ වගේම තවත් අතිමානෙන් යුක්ත වෙලා වන්නය පහත්කට සලකන්න ගත්තහමත් මේ කාරණාවලදී අර ගමනට බාධාවක් වෙන්නේ. දැන් අර අවමන් කරන්න ගියාපුවාම එතන මම උසස් වෙනවා. ඒ වගේම මෙතන මේ අදහසේදී පහත් කරලා සලකන්න ගියාම තමයි උසස්කට ගන්න වෙනවා. කිසිදු ආකාරයෙන් අවමන් නොකරන්න වෙනවා. ඒ කාරණා තමයි මෙතන පෙන්වන්නේ තවත් කෙනෙකුට. ඒ වගේම තවත් මෙතන ලස්සන වචනයක් තිබෙනවා. ව්‍යාරෝසනය සහ පටිඝ සංඥා කියන මේ පද දෙක තුලින්
අන් අයට දුකක් කැමති නොවිය යුතුය. න අඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛං ඉච්ඡෙය්‍ය. අපි බලමු ව්‍යාරෝසනය කියන්නේ මොකද්ද, පටිඝ සංඥා කියන්නේ මොකද්ද කියලා. ව්‍යාරෝසන කියන වචනේ තේරුම කියන්නේ ඔය කයෙන් වචනෙන් පාවිච්චි කරන රළු වචන, නපුරු වචන කියන කාරණා, අන්න ඒක තමයි ව්‍යාරෝසන කියලා කියන්නේ. ඒ කියන්නේ තරහෙන්, වෛරයෙන්, අහංකාරයෙන්, රළු බවෙන් පාවිච්චි කරන්නා වූ අකුසල චේතනා සහිත කය සහ වචනයට ව්‍යාරෝසනය කියලා කියනවා. ඒ වගේම වචනට එන්න ඉස්සෙල්ලා, කයට ඉස්සෙල්ලා සිතේ පහළ වෙන්නා වූ ගැටෙන හැඟීමට, ද්වේෂ හැඟීමට, රිදවන හැඟීමට කියනවා පටිඝ සංඥා කියලා. එතකොට මෙන්න මේ කය වචන දෙකේ දුස්චරිතේ නම් වූ, කය වචන දෙකේ දුස්චරිතේ නම් වූ ව්‍යාරෝසනේනොත් සිතෙහි තදගතිය, ද්වේෂසහගත ස්වභාවය නම් වූ පටිඝ සංඥාවත් අරගෙන කිසිවෙක් දුකටපත් කරන කෙනෙක් නොවිය යුතුයි. දුක්ඛං ඉච්ඡෙය්‍ය, දුක කැමති නොවන කෙනෙක් වෙන්න වෙන. නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය කියලා පැහැදිලි කරන්නේ ඒකයි. මේ අත්ත කුසලයක් වශයෙන් මේ ගමන යන කෙනා, ඒ වගේ කෙනෙක් දුකටපත් කරන අදහසක්, චරිතයක් තියෙන කෙනෙක් වෙන්න බෑ. කයෙන් වචනෙන් සිතින් කියන තුන්දොරෙන් දුස්චරිත කරමින් එයින් කෙනෙකුට අයහවතක් නොකරන චරිත ලක්ෂණයක් බවට පත් කරගන්න ඕන කියන එක තමයි මේකෙන් පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ වගේම තවත් එහාට ගත්තාම මේක පැහැදිලි කරගන්න ඕන මේ తত্ত্বය හොඳ අපි දන්න ගාතාවකින්, සමාජයේ හැමෝම දන්න ගාතාවක් මෙතන පෙන්නලා තිබෙනවා. මාතා යතහානියං පුත්තං ආයුසා ඒක පුත්තං අනුරක්කේ. සාමාන්‍යයෙන් අපේ රටේ විශේෂ බෞද්ධ සමාජය තුළ මේක දකින්න පුළුවන් දෙයක්. සැබෑ මාතෘත්වය තුළ අම්මා දරුවා වෙනුවෙන් දීපුදන්න කැමතියි. ඒ කියන්නේ මව Tamanගේ එකම පුතා සිය දීපුදා රැක ගනීද. මාතා යතහානියං පුත්තං ආයුසා, ආයුසා සමානව එකම පුතෙක් රකීද, එක උදාහරණයක් විතරයි. අන්න ඒ වගේ සියලු සත්වයින් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රියක්, නැත්නම් හිංසා කරන්න, ගහන්න, මරන්න, කපන්න, කොටන්න, පලිගන්න, වෛර කරන්න අදහසක් නැති වෙන්න ඕන. ඒක තමයි මේ පැහැදිලි කරලා තිබෙන්නේ නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය කියන කතාවෙන්. වගේම මව යම්කිසි මාතා යතහානියං පුත්තං ආයුසා ඒක පුත්තම අනුරක්කේ. මව යම් ආකාරයක ස්වකීය දූපුතුන් රකීද, එකම දරුවා රකීද දෙවෙනි කොටගෙන ඒ හා සමානව සියලු සත්වයින් කෙරෙහි රක්ෂිත අදහසක්, ඔවුන්ට රිදවන, ඝාතනය කරන, ඝාතන නොකරන්න නැති අදහසක් තියෙනවා. ඒවම්පි අන්න ඒ වගේ සියලු සත්වයෝ කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රියක්. ඒ මෛත්‍රියක් කියන එකේ තේරුම සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියන වචනේ කියන එක නෙමෙයි. මොයි මෛත්‍රිය කියන පදයට එරෙහි පදේ තියෙන වෛරය කියලා. එහෙනම් වෛරයකින් පෙළෙනවා නම් ඒක හරියන්නේ නැහැ. අපි මේ කතා කරන්නේ වෛර නොකිරීම කියන අර්ථයට තමයි මෛත්‍රිය කියලා කතා කරන්නේ. ඒ නිසා ඒක තේරුම් ගන්න වෙනවා. ඔය මේ ව්‍යාරෝසනීය සහ පටිඝ සංඥාව කියන පදේ තව ටිකක් විස්තර කරගන්නවා නම් හොඳයි කියලා කල්පනා කරන්නේ. සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනකොට කෙනෙකුට කය වචන සිත පාවිච්චි වෙනවා. පාවිච්චි වුණාට අර රළු ගතිකැවතුම් පුද්ගලයා මේ කය වචන සිත පාවිච්චි කරනු ලබන්නේ ආදරයෙන්, කරුණාවෙන්, අනුකම්පාවෙන් නෙමෙයි. ඒ හැම එකටම අර ලෝභය, දේශය, මොහය පාවිච්චි කරනවා. එතකොට කය පස්පවට දස අකුසලයට නැඹුරු වෙන එකක් වෙනවා. වචනය බොරු පරුස කේලාම් වලට බලපාන එකක් වෙනවා. සිත අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි වලට අර දස අකුසලයට මුල් වෙන්නා වූ ලෝභ දේශ මොහ තුනට මේ තුන ගලපලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ව්‍යාරෝසනයයි පටිඝ සංඥාවයි කියන එක. ව්‍යාරෝසනෙන් සහ පටිඝ සංඥාවෙන් හෙවත් සිතින් කයෙන් වචනෙන් සිදු වෙන්නා වූ දුස්චරිත මගින් කෙනෙකුට දුකක් නොදෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනෑ කියන කාරණාව තමයි මේකේ පැහැදිලි කරලා තිබෙන්නේ. මේ තවමත් යන්නේ මේ චරිත ලක්ෂණ ටිකක් තේරුම් ගන්න. ඊළඟට මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං, සියලු ලෝක වර්ගයා ලෝකයා කෙරෙහිම අප්‍රමාණ වූ මෛත්‍රියක් වඩන්න ඕනේ කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒකට ප්‍රමාණ කරන්න බෑ කියලා පෙන්වලා තියෙන අප්‍රමාණ. මේ මෛත්‍රිය කියන්නේ ආයසරයක් අර උදේ දවල් හවස සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වායි කියලා වචනෙන් කියන එක නෙවෙයි. ඒ හිතේ ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව තියාන මේක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. නෑ, ආධ්‍යාත්මිකයෙන්ම එහෙම අදහසක් නැති වෙන්න වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය
බුදු සමය තුළ පවතින මේ ශික්ෂාපද සංවරය තුළ පැහැදිලි කර වදාරන්නේ නැත්නම් මේ මිනිස් වර්ගයා සත්ව වර්ගයා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම තුළ හිතකාමී බවක් තියෙන්නේ. මානව හිතකාමී, සත්ව හිතකාමී, පරිසර හිතකාමී, ජීව හිතකාමී කියන වත ගන්න පුළුවන් එහාට. මිනිසුන්ට විතරක් නෙමෙයි හිතකාමී. සත්ව වර්ගයාගේ ජීවත් වීමේ අයිතියත් පිළිගන්නවා. ඔවුනුත් මේ ලෝකෙට වැඩක් කරන අය. මේ සත්ව වර්ගයා යම් යම් ආකාරයෙන් මේ ශේස්ත්‍රය සඳහා මෙහෙවර කරන අය. වනාන්තරයේ හිටියත්, පසේ ගැඩවිලෙක් වෙලා හිටියත්, පරිසරයේ කිරිබවුලෙක් වෙලා හිටියත් ඔවුන් මේ පරිසරයේ සමතුලිත භාවයට කිසියම් වැඩක් කරන අය. නමුත් අපට එහෙම හිතෙන්නේ නැහැ. අපි හිතනවා අපි විතරයි ජීවත් වෙන්න ඕනයි කියලා. ඔය පසුගිය කාලවකවානුවල සිදු වෙනස්කම් තුළ සිදුවන සිදුවීම් වගේක් මට තේරෙනවා. ගම්බද ප්‍රදේශවල හිටියා මේ තිබුණා තල කියලා ගස් වර්ගයක්. ලොකු කොළ තියෙන. මේවා අඳුරක් තියෙනවා. මේක ඇතුලේ රැට ගොඩාක් ඉන්නවා චූටි සත්තු වර්ගයක් කිරිබවුලු කියලා. ඒ වගේම මෙවුන් රැට ඇවිදින් මොකද කරන්නේ? ඇවිදිනවා. එතකොට මේ ඇවිදින සතා මොකද කරන්නේ? මම අහලා තිනවා දසදහසක් විතර මදුරුව ගිල දානවායි කියලා රැලි වෙනකොට. එතකොට විදුලිය පැමිණීම තුළින් මොකද වුනේ? විදුලි කම්බි වැදෙන්න වුණාම මේ මාවවුලුන්ට හොකිගවුලුන්ට නගරයට එන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? කානුවල මදුරුව දහස් ගහනසම් බෝ වෙනවා. බෝ වුණාම මොකද වෙන්නේ? ඊට පස්සේ ඩෙන්ගු මදුරුවකේ, මැලේරියා මදුරුවකේ අපට කරදර වෙනවා. අපි එතකොට වුන් ඝාතනය කරන්න ඕනුනේ නේ. අර සත්තු හිටියනම් ස්වභාවයෙන්ම මොකද කළේ? ඔවුන්ගේ ආහාරයක. අනේකයි මම කිව්වේ මේ හැම සතෙක් සම්බන්ධයෙන්ම පරිසරයේ කාර්යභාරයක් තියෙනවා. මම මෙහෙමත් කියන්නම්කෝ. මඩ කුඹුරු කියන එකේ කලක් යනකොට පුංචි පිංචි සිදුරු හැදෙනවා උඩට. බැලුවා මේක ඇතුලේ ඉන්නවා ගැඩවිලා කියලා සතෙක්. එයා ආහාරයට අරගෙන පස පොහොර කරනවා. නමුත් අපි පසට කෘමිනාශක ගහන්න ගිහින් මොකද කළේ? ගැඩවිල්ල ටික ඔක්කොම ඝාතනය කරා. දැන් ගැඩවිල්ල නැහැ. ගැඩවිලි පස් තාන්නේ නැහැ කුඹුරු වල. එතකොට අන්න ඒ විදිහට මේ සත්තුන්ගෙන් කෙරෙන කාර්යභාරය පිළිබඳව ආත්මාර්ථකාමී වුණාම හිතන්නේ නැහැ. ඔවුන් ජීවත් වෙන්න ඕන නැහැ කියලා කතා කරනවා. ඒ නිසා නගරබද පරිසරය හෝ ගම්බද පරිසරය හෝ වනාන්තර පරිසරය හෝ මේ සත්ත්ව සංහතියක් ඇති වෙලා ඉන්න මේක යම්කිසි දාමයක්. ආහාර දාමයක්, ක්‍රියා දාමයක් මේකේ පවතින්නේ. ඒ නිසා ඔවුන්ට ජීවත් වීමේ සහ ඒ කටයුතු කර ගැනීමේ අයිතිය අපට යහපතක්. කල්පනා කරලා බලන්නකෝ කපුටා කියන සතා කොහොම කෙනෙක්ද කියලා. ඌට මේ ඔක්කොම දේවල් ගිල දාන්න පුළුවන් අගුණයක් නැහැ. කබරයක් කියන සතා ඌණ දෙයක් ගිල දාන්න පුළුවන්. අපට ඒවා කරන්න බෑනේ. අනේ වගේ සාමාන්‍යයෙන් මම අහලා තිනවා ඔය තල ගොයා කියන වචනේ තල ගොයියා කියන වචනයක්. එහෙම නැත්නම් එයා ගොවියාගේ හිතවතෙක් කියලා. මොකද එයා වත්තේ ඉන්න ගමන් අර පුංචි පුංචි සත්තු ටික ඔක්කොම අල්ලගත්තාම මේ ගොයන් ගහට හානියක් නැහැ. ඒ වගේ අපිට මේ සත්තු සම්බන්ධයෙන් කල්පනා කරලා බැලුවාම අපි විතරක් නෙමෙයි ඉන්න ඕන. ඔවුනුත් ඉන්න ඕන. ඔවුන් අපේ ජීවිතයට මහත් මෙහෙවරක් කරන අය නොදැන. යොතනින් එහා පැත්තට ගියාම සත්ත්ව පරිසරය නෙමෙයි ශාක පරිසරය ආරම්භ බලපුවම ඊට වඩා හොඳට තේරෙනවා ශාක පරිසරයක් නැති ලෝකයේ අය කොහොමද ඉන්නේ කියලා. කාන්තාරවල ඉන්නේ. ගස් සල්ලි වලට දා හිටවන්න වෙලා තිබෙනවා. ඇයි ඒ? සෙවන නැතුව විතරක් නෙමෙයි කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීම ඔක්සිජන් පිට කිරීම කියන කාරණේ නැහැ. එතකොට මේ පරිසරය තුළ හිරුවෙලිය උකහාගෙන ආහාර නිෂ්පාදනය කරන්නේ කවුද? ශාක පරිසරය. ආහාර නිෂ්පාදනය අතුරුඵල වශයෙන් ඔක්සිජන් නිෂ්ක්‍රාදනය දෙන්නේ කවුද? ශාක පරිසරය. අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් උරාගන්නේ කවුද? ශාක පරිසරය. ඉතින් ගස් වනසලා හරියනවද? ඒ ගස් වනසන්න ගියාම ඒ පරිසරයේ ජීවත් වීමේ ආයතිය පිළිගන්නේ ඔවුන් තමයි රටවල් කාන්තාර කරන්නේ ආත්මාර්ථකාමී. ඒ නිසා බුදු සමයෙන් උගන්වන්නේ මේ හැමෝටම සාධාරණ වූ දෙයක් තේරුම් ගන්න වෙනවා. ඒ නිසා මේ සතුන් විතරක් නෙමෙයි එහෙමනම් තේරුම් ගන්න ඕනේ. එතනින් එහාට පැත්තටත් මේ කියන ජීවත් වීමේ අයිතින් අපි පිළිගන්නවා නම් තමයි අපට මේ කියන ගමන යන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා තමයි බුදු සමය සම්බන්ධයෙන් පළමුව මානව හිතවාදී, දෙවෙනුව සත්ව හිතවාදී, දිව හිතවාදී, තුන්වෙනුව පරිසර හිතවාදී කියලා කියන්නේ. ඒක මේ වැඳ ඉන්න තියෙන අනාගතේ ප්‍රාර්ථනා කරන්න තියෙන සීන ලෝකෙන් කඩා වැටෙන්න තියෙන දෙයක් නෙමෙයි. මේ සමාජයේ මිනිසුන් බවට පත්වීම තුළ සමස්ත සමාජයේ ජීවන පහසුව සලසන්න තිබෙන්නා වූ දර්ශනයක් වශයෙන් අපි තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීමට අවශ්‍ය කාරණා තමයි මේ ව්‍යාරෝසණය, පටිඝ සංඥාව කියන මේ දෙක මුල් කොටගෙන අන් අය දුකටපත් කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ මැරිලා නෙමෙයිනේ ජීවත් වෙනකොට. එතකොට ඒ අය මිනිස්සු කියන කාරණේ පැහැදිලි කරනවා. ඒ වගේම
දැන් අපි සෑහෙන කොටසකට ආවා මේ ගාථාවල. නමුත් මට මේක එකක් ගොඩක් පැහැදිලි කරන්න තියෙනවා. ඒකයි මම මේ කිටියෙන් අරන් එන්නේ මේවා. ඊළඟට තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා. මම හිතන්නේ තවත් වචනයක් මතකුනේ වුණා. උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං කියලා තවත් එකක් තියෙනවා. අන්න ඒක තමයි මට කියන්න ඕනේ. මේ උඩ යට සිරස කියලා පැහැදිලි කරපු මේ පද තුන එහෙමද කියලා මට හිතෙන වෙලාවල් තියෙනවා. මම දැන් සූත්‍ර දේශනාවල සමහර ඒවා තියෙනවා ඔය උද්දං අදෝච තිරියංච කියන්නේ අතීතයේ අනාගතයේ සහ වර්තමානයේ කියන තුනට. ඒ කියන්නේ වර්තමාන මොහොත වශයෙන් ගත් කල ගත වුණ කොටස අතීතයේ එන්න තියෙන කොටස වශයෙන් උත් මේ තුන පැහැදිලි කරනවා. එහෙමත් අර්ථ දීපු තැන් තිබෙනවා. ඒ නිසා අසම්බාදං බාධා රහිතව අවේරං වෛර නැතුව අසපත්තං අතුරු වෙන්නේ නැතුව එකෙන් පෙන්වන්න යන්නේ විදිහ උද්දං අදෝචරියන්ත අසම්බාදං අවේරං අසපත්තං මේ මෛත්‍රී පැතිරීමේදී මේ කියන ගති ලක්ෂණ තියෙන්න ඕන කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි. තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා. අන්න අවස්ථා හතරක් පෙන්නනවා. සිටිමින්, ඇවිදිමින්, හිඳමින්, නොනිදා නිදමින්. නිසින් සයානෝවා කියන වචන තේරුම හීන පේන නින්දට ගිහින් කියන එක නෙවෙයි. හීන පේන්නේ නැතුව නින්දට නොගිහින් ඉන්න දිගා වෙලා ඉන්න අවස්ථාව. මේක සාමාන්‍යයෙන් සිංහලට පරිවර්තනය කරනකොට ලියලා තියෙන්නේ නිදා නොනිදා කියලා. ඒ කියන්නේ නිදා දිගාවි නොනිදා හීන ලෝකෙට ගියේ නැතුව. එහෙනම් මේ ඉරියව් හතරක් තියෙනවා. අන්න ඒ විදිහට ඉරියව් සෑම ඉරියව්වකදීම සතින් සතිමත් බව ඒ වගේම අධිෂ්ඨාන ස්පූර්ක වෙන්න ඕන කාරණාව. ඒ වගේම සතිමත් එක දකින්න පුළුවන්කම. මේ විදිහට මේ සිවිරියාව විදීම සතිමත් බවෙන් යුක්ත වීම කියන කාරණාව අර ලෝභ දේශ මොහ සහගතව කෙනෙක් ජීවත් වෙනවට වඩා බුදු සමය සඳහන් කරනු ලබනවා මේ වාසයේ බ්‍රහ්ම විහාරයේ. බ්‍රහ්මමේතං විහාරං ඉදමාහ. බුදු සමයේ බ්‍රහ්ම විහරණය කියන්නේ මේ කාරණේ කියලා පැහැදිලි කරලා තිබෙනවා. දැන් අපි මේ ගාථාවල ඊතරම් ගැඹුරට අර්ථයක් ගත්තේ නැතුව සුදුසුකම් වශයෙන් තමයි කතා කරන් ආවේ. දැන් ඊතුරු කාලේ මම එක ගාථාවකට ගන්නවා ඊතුරු ටික ඔක්කොම කියන්න. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. මේ ගති ලක්ෂණ තියෙනවා නම් මෙන්න මේ කාරණේට ඔබට එන්න පුළුවන් වෙයි. ධර්ම දේශනාවේ මාතෘකා පාඨයේ වශයෙන් ගත්තේ මොකද? දිට්ඨිංච අනුපගම්ම සීලවා. දිට්ඨිංච කියන්නේ මොකක්ද? අනුපගම්ම කියන්නේ මොකක්ද? සීලවා කියන්නේ මොකක්ද? දස්සනේන සම්පන්නෝ කියන්නේ මොකක්ද? කාමයේසු විනේය ගේදං කියන්නේ මොකක්ද? මෙන්න මේ ටික තේරුම් ගන්න වෙනවා. සාමාන්‍යයෙන් මෙතන ඔය දිට්ඨි කියන වචෙන් පැහැදිලි කරනු ලබන්නේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ. අනුපගම්ම කියන්නේ උපගම්ම කියන්නේ එළවෙනවට, අනුපගම්ම කියන්නේ එළවෙන්නේ නැතුවට. මොන මිත්‍යා දෘෂ්ටියටද? මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, අනිත් ආගම් වැරදි අපි හරි කියන එකද? නැහැ. ඊට වඩා වෙනස් කරුණක්. බලන්න මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. මිච්ඡා දිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ. සත්‍යයා උපදෙමින් මැරෙමින් සසර ඇවිදිනවලු මිත්‍යා දෘෂ්ටියක් අරගෙන. ඒ මිත්‍යා දෘෂ්ටිය කුමක් කියලාද පෙන්වන්නේ? ඒ මිත්‍යා දෘෂ්ටිය පෙන්වන්නේ අනිත්‍යේ නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් ගැනීමේ මිත්‍යා දෘෂ්ටිය සත්‍යයා සසර ඇවිද්දවයි. මොනවද මේ දේවල් කියලා කියන්නේ? බාහිර වස්තු කියලාද කතා කරන්නේ? නෑ. කතමාචානන්ද අනිත්‍ය සංඥා සංඥා වලින් ගත්තාම රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණ අනිච්චා, ඉතිමේසු පංච උපාදානස්කන්ධේසු අනිච්ච. අන්න රූප වේදනා සංඥා සංඛාර නම් වූ ස්කන්ධ පංචකය මගේ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ. නමුත් ඒක තමයි වෙලා තියෙන්නේ සමාජයේ. අන්න අපි දැන් අර අදාළ ධර්ම කරුණු පැහැදිලි කරන්න එන්න වෙනවා. අවුරුදු 100ක් ජීවත් වුණාට ඒ අවුරුදු 100ම එකවර ගෙවෙන්නේ නැහැ. ගෙවෙන්නේ දවස පැය තත්පරය සිවුම්.
ඒ තත්පරයකටත් වඩා සියුම් කාලයකදී සිතේ ස්වභාවය හටගෙන නැතන සිතෙන් සිතට කවුරුත් යන්නේ නැති ෂණික ක්‍රියාවලියක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට මේ ගමන යාමේදී අවුරුද්දට එක සැරයක් ජීවිතේට එක සැරයක් වශයෙන් මේවා කරන්න බෑ. එළඹෙන මොහොතින් මොහොතම තත්පරේ නැති වෙනවා වගේ මොහොත මොහොත නැති වෙනවා. ඒ මොහොතක ආයු කාලයක් තමයි අපිට තිබෙන්නේ. ඒ මොහොතක ආයු කාලය තමයි ඇස, කන, නාසය, දිව, කය, හෝසිත කියලා මේ දොරවල් පහෙන් හම්බ වෙන්නා වූ අරමුණක් මුල් කොටගෙන උපදින සිත. අරමුණු කියලා ඔබට තේරෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා. බාහිර වස්තුන්ගේ උදව්වෙන් පහළ වෙන ඒවට පංචාරමුණු කියනවා. ඒ ආශ්‍රයෙන් සිතට සිතුවිල්ලක් හදාගත්තාම බාහිර උදව් නැතුව සිතේ පහළ වෙන එකට මනෝ අරමුණු කියලා කියනවා. මනෝ අරමුණු වලට පවපින් ධානය ඔක්කොමත් අයිති වෙනවා. එතකොට මෙන්න මේ අරමුණු මුල් කොටගෙන අරමුණක් හඳුනා ගැනීමේදී, අරමුණක් විඳීමේදී, අරමුණක් සමබැඳීමේදී සිදුවෙන කාර්යයක් තියෙනවා. අන්නේ කාර්යය ලෝකේ ඕනෑ කෙනෙක් ගාව පහළ වෙන රූප, වේදනා, සංඥා, සංකාර පහක ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම නම් වූ එක ධර්මයකට හෙවත් අභිධර්මයකට බුදුරජාණන් වහන්සේ ගැලපලා තියෙනවා. මම නම් ඉතින් ඔය තුන්වෙනි සංගායනාවේදී එකතු කරලා චිත්තජාතික පාඩම් කරන අභිධර්මය අත්‍යවශ්‍යයි කියලා හිතන්නේ නැහැ. ඒක නොදසූ දහම් වලට අයිති කොටසක්. බුදුන් වහන්සේ ඒක නොදසූ දුකින් මිදීමට අවශ්‍ය නැති බැවින් කියලායි මම කල්පනා කරන්නේ. නමුත් මේ බුදුන් වහන්සේ වදාළ මේ අභිධර්මයේ පළවෙනි සහ දෙවෙනි සංගායනාවලදී දේශනා කරලා දෙවෙනි ධර්ම දේශනාවලදී දේශනා කරලා තිබෙනවා. ඉතින් එතකොට එහෙනම් අන්නේ ඒ අපි ළඟ සිදුවෙනා මේ ගැඹුරු ධර්මයේ තමයි රූප, වේදනා, සංඥා, සංකාර පහක හට ගැනීම සහ නිරෝධය. නමුත් අපි මේක නිරෝධයටපත් වෙන්න දෙන්නේ නැතුව අවශේෂ නිරෝධයකටපත් වෙමින් මේ පංචස්කන්ධය ආත්ම කොට ගන්නවා. අසුතවා පුතුග්ජනෝ අරියාණං අදස්සාවි අරියස් ධම්මේ අකෝවිදෝ අරියස් ධම්මේ අවිනීතෝ කියලා කියනවා. අසුත පුතග්ජනයා ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ. ආර්යයන් වහන්සේලාගේ ධර්මයට ප්‍රිය කරන්නේ නැහැ. ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. ඒ නිසා රූපං අත්තනෝ සමනුපස්සති කියලා පටන් අරගෙන මේ රූප, වේදනා, සංඥා, සංකාර පහට එන දේවල් මගේ සහ මගේ ආත්ම කොට ගන්න එක ජීවිතේ කොටගෙන ජීවත් වෙනවායි කියනවා. ඒ කියන්නේ පංචස්කන්ධ ධර්මතාවයේ දන්නේ නැති පුද්ගලයා පුද්ගලයෙක් වශයෙන් හැඟීමට එන දේවල් මගේ ආත්ම කොට අරගෙන තමයි ප්‍රශ්න වලට උත්තර හොයන්න යන්නේ. එතකොට ඔහු දිට්ඨිංච උපගම්ම අනුපගම්ම නෙමෙයි. ඉතින් දිට්ඨිංච අනුපගම්ම මෙතරම් හැවිලි කරවා දාලේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකය මගේ ආත්ම කොට ගන්නා වූ සක්කාය දිට්ඨියට නොපැමිණ ඉන්න වෙනවා. දිට්ඨිංච අනුපගම්ම කියන එකේ තේරුම. අන්න එතකොට අර ගති ලක්ෂණත් එක්කලා ඔය සක්කෝ කියවේ ඒකනේ. මෙන්න මේවා තේරුම් ගන්න ඕනකමක් තිබෙනවා. එතකොට පංචස්කන්ධය කියන්නේ ශරීරය නෙමෙයි. රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බය, පව, පින, ධානය මේ අරමුණ තුල තිබෙනා වූ බෙදීමයි මේ පෙන්වන්නේ. එතකොට ඒ අරමුණ තුල තියෙන බෙදීමේදී එක එකත් එක්කලා අපි ඇති කර ගන්නා වූ ගති ලක්ෂණ තුනකට කියනවා ඇලීම, ගැටීම, මුලාව කියලා. ඇලීම කියන වචනේ අපි පාවිච්චි කරනවා ලෝභ කියන අර්ථයෙන්. ගැටීම කියන වචනේ පාවිච්චි කරනවා දෝෂ කියන අර්ථයෙන්. මුලාව කියන වචනේ පාවිච්චි කරනවා ඇලීමේදීත් මුලාව, ගැටීමේදීත් මුලාව. ඒ කියන්නේ ලෝභ, මෝහ, දේශ, මෝහ. අන්න ස්කන්ධ පංචකයේ එන දෙයට ලෝභ, මෝහ, දේශ, මෝහ කිරීමේදී දිට්ඨිංච උපගම්ම. මේ දිට්ඨිංච උපගම්ම තුල අපට පුද්ගලයෙක් වශයෙන් ශික්ෂාපද සංවරයක් කියන සිල්වත් වෙන්න පුළුවන්. හරිද? නමුත් මේ සීලවා කියන්නේ ඒක නෙමෙයි. මතක තබා ගන්න. මේ දිට්ඨිංච අනුපගම්ම සීලවානේ. පංචස්කන්ධයේ ආත්ම කොට අරගෙන ශික්ෂාපද සංවරයේ සීලන එක දිට්ඨිංච උපගම්ම සීලවා. ඒ සීලවා මෙතන මේ පෙන්වන අරියකාන්ත සීලවා නෙවෙයි. මෙතන අරියකාන්ත සීලවා කියලා වචනයක් පැහැදිලි කරනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ. එහෙමනම් මොකක්ද මේ සීලය කියන එක? එතකොට අපට මේ සිල් කියනකොටම මතක් වෙන්නේ පුංචි කාලේ උගන්වපු ශික්ෂාපද පහ. සිල් කියනකොටම මතක් වෙන්නේ තවත් එහාට තියෙන ශික්ෂාපද සංවරයක්. එහෙම නැත්නම් අපි ඒ වගේ සිල් කියන පදයෙන් කායික, වාචික, මානසික පදවලින් ඇති කරන සංවරය කියලා ගන්නවා. නමුත් මේ සීලවා පදේ වළංගු වෙන්නේ කොතැනද කියලා දන්නවද? අරියකාන්ත කියන්නේ ඇයි? ආර්යයන් කැමති.
ආර්යයන් කවුද? ආර්යයන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන අය. මේ ආර්යයන් කැමති සීලය කියලා එකක් තියෙනවා. ඒක මොකක්ද කියලා දන්නවද ඔබ? අන්න එහෙමයි මේ සීලවා කියන එක එන්නේ. එතකොට ආර්යයන් වෙන්නේ කොහොමද? ආර්යයන් වෙන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනයන් ප්‍රහීන වෙන්න වෙනවා. අන්න ඒක සක්කාය දිට්ඨිය කියන එක අර ශික්ෂාපද සංවරයක් තුළ ප්‍රහීන වෙන්නේ නැහැ. අන්දයත් සක්කාය කියන්නේ මේ කයට කියලා සමහරු ඉගෙනගෙන හිටියට රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පහ උපාදානස්කන්ධ බවට පත් වෙනවානේ. උපාදානස්කන්ධ බවට පත්වීමට පෙර ඊට බලපාන්නා වූ හේතු පහට සක්කාය කියනවා. එහෙනම් සක්කාය රූප වේදනා සංඥා සංකාර පහ. ඒක මමකට ගැනීමෙන් පංච උපාදානස්කන්ධේවත් සක්කාය දිට්ඨිය හැදෙනවා. අන්න එතකොට එහෙනම් සක්කාය දිට්ඨිය තේරුම් ගන්න වෙනවා. මේ අරමුණු සක්කාය දිට්ඨිය බැඳෙනවා කියන එක. ඒක තමයි දිට්ඨින්ච. එතකොට ඊට පස්සේනේ දිට්ඨින්ච අර පංචස්කන්ධයේ මගේ ආත්මකට දිට්ඨියට අනුපගම්ම පුළුවන්කමක් තිබෙන්නේ. එහෙම නැත්නම් දිට්ඨින්ච අනුපගම්ම ක්‍රියාත්මක කරන්න සමාජයට බෑ. වුන් දිට්ඨින්ච උපගම්ම බවට පත් වෙනවා. දිට්ඨින්ච උපගම්ම වුණොත් එහෙම මේ පෙන්වන සීලවා නෙවෙයි. එතකොට ආයෙත් ආපහු අර පෘථග්ජන ස්වභාවයේ ගෙදරට පන්සලට පැවිද්දට උපසම්පදාවට තියෙන ශික්ෂාපද මට්ටමේ බාහිර කායික වාචික මානසික සංවරයේ සීලවා බවට පත් වෙනවා. ඒ සීලවා වැරදි නෙවෙයි. ඒ සීලවා පාලනයක්. ඒ සීලවා තුළ ඒකට විපාක තියෙනවා. අර පාපයට විපාක තියෙනවා වගේම මේ යහපත් සංවරයටත් ආයවර්ණ සැප බල නම් වූ විපාකයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දාන සීල භාවනා කියන වචන තුන ගත්තහමත් නැත්නම් දානයේදී සිල්වත් වෙන්න ඕන කියලා තියෙනවානේ. ඒ විදිහට ඒ සීලවා මේ ධර්මයට එනකොට දෙවෙනි ගණයට වැටෙනවා. මේක ඊට වඩා ගැඹුරු කාරණයක්. අන්න එතකොට අර දිට්ඨිය තේරෙනකොට බණ ටිකක් හොඳට තේරෙන්න වෙනවා. ඉතින් අපි ඒක මෙතන විස්තර ගොඩාක් කරන්න ගන්නේ නැත්තේ ඇයි? මේ ධර්ම දේශනාවල මේක කරලා තිබෙන බැවින්. ඒ නිසා අපි හිතියෙන් අරගන්නවා ඕනෑම ස්ත්‍රියකට, ඕනෑම පුරුෂයෙකුට, ඕනෑම ගිහියෙකුට, ඕනෑම පැවිද්දෙකුට, ඕනෑම ආගමිකයෙකුට, ඕනෑම ලෝකේ ඉන්න රටේ කෙනෙකුට මේ ඇස කන නාසය දිවකය මුල් කොට ගත්තා වූ අරමුණු මුල් කොට ගත්තා වූ හැඟීම් විශේෂයක් පහළ වෙනවා. ඒ හැඟීම් විශේෂය තුළ සිදුවෙන්නා වූ කාර්යය වෙනත් ආගම් වල විවරණය වෙන්නේ නැහැ. ඔවුන් මේක සිතකය දෙකට බෙදන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ මේක පංචස්කන්ධ ධර්මතාවයේ වර්ධවා ගැනීම පංච උපාදානස්කන්ධයේ වශයෙන් පෙන්නලා පංච උපාදානස්කන්ධයෙන් සසරට බැඳෙන බව පෙන්නලා උපාදානීය කියන එක පව තුල සහ පින තුල සහ ධානය තුල සිදුවෙන්න පුළුවන් වරදක් වශයෙන් පෙන්නනවා. අන්න පව තුල සහ පින තුල සහ ධානය තුල මේකට එළඹෙන එක තමයි දිට්ඨින්ච උපගම්ම. දැන් එහෙමනම් මොකද්ද අරියකාන්ත සීලේ බවට පත් වෙන්නේ? අරියකාන්ත සීලේ බවට පත් වෙන්නේ සෝවාන් සිට රහත් දක්වා මොන සිල් රැක්කොත්ද කෙලෙස් නැසෙන්නේ. සෝවාන් සිට රහත් දක්වා ලැබෙන්නේ මොනවද? සෝවාන් සිට රහත් දක්වා ලෝකෝත්තර පළවෙනි සහ දෙවෙනි සහ තුන්වෙනි සහ හතරවෙනි ධාන වලට පත් වෙන්න පුළුවන් වෙනවා. ලෝකෝත්තර ධාන සහ ලෞකික ධාන අතර පරතරය සාමාන්‍ය සමාජයට තේරෙන්නේ නැහැ. දැන් ඔය චිත්තචෛතසික රූප නිබ්බාන අභිධර්මයේ විග්‍රහ කිරීමේදී කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා උගන්වනවා. එතකොට ඒ වගේ රූපාවචර ධාන, අරූපාවචර ධාන කියලා සඳහන් කරනවා. ඒ රූපාවචර, අරූපාවචර කෙලෙස් යටපත් කරගන්නා වූ ධාන බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර තිබුණ බැවින් ඒවා ලෝකෝත්තර ධාන නෙවෙයි. ඒවා සෝවාන් ආදී මාර්ගඵල නැහැ. ඒවා පිරිහෙන ධාන. ඒවත් විචක්ක විචාර ප්‍රීතිසුඛ ඒකග්ගතා සහිත ස්වභාවයක් පවතිනවා. නමුත් ඒවට ලෝකෝත්තර කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා කෙලෙස් සංසිඳීමෙන් ලබාගත් සංසුන් බවක් නෙමෙයි, කෙලෙස් යටපත් කිරීමෙන් ලබාගත් සංසුන් බවක්. ඉතින් මේක මේ සමාජයේත් කෙරෙන දෙයක්. මේ දෙකේ වෙනස තේරෙන්නේ නැති නිසා මේ පෘථග්ජන සමාජයේ අයට ආනාපාන සති කියලා උස්ම ඉහළ පහළ ගැනීමෙන් හෝ තවත් මොකක් හරි කාරණයක් තුළින් සමාධියක් හම්බ වෙනවා. ඒ සමාධියක් කියලා කියන්නේ විනාඩි 15ක කාලයක් ඔබට රූප, ශබ්ද, ගන්ධ, රස, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර එනවා නම් ඒ ඔක්කොමත් එක්කලා අරමුණේ ඔබ තැවෙන්න ඕන.
විනාඩි 15ක් ඔබට වෙනත් අරමුණක් අරගෙන නැත්නම් මේ තේරෙන්නේ නැති හදාගන්න පුළුවන් නම් ඒකේ බුදුම සැනසෙල්ලක් තියෙනවා. මේ වගේ තත්ත්වයකටපත් වුනහම මේකට ඇලුම් කරනවා. ඔය අත්කලමතාන යෝගින් උතරම් දුර ගියේ මේකට ඇලුම් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලොබ වදිනවා. ඒකත් ආපහු දිට්ඨියක්. නමුත් මේ සමාධිය තේරුම් ගන්න ඔය පංචස්කන්ධයගේ ඉදීම මැරීම අවශ්‍යත් නැහැ. ගැඹුරු දහමක් මොකක්වත් ඕනකමක් නැහැ. ඕනෑම අරමුණක් භාවිතා කොට බලෙන් ඒ අරමුණ හිතේ තබා ගැනීම තුළින් අනිත්වට එන්න තියෙන ඉඩකඩ බරෙන් පාලනය වී යටපත් වී ඈත් වෙලා යනවා. ඒ ඈත් වෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියනා වූ නීවරණ විනාශ වූයේ නෙමෙයි යට වූයේ වෙයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග විනාශ වූයේ නෙවෙයි යට වූයේ වෙයි ධාන. එනිසා මතක තබා ගන්න බුද්ධ කාලිනව හිටියා වූ පෙරහතුව හිටියා වූ අත්කලමතාන යෝගීන් ඔය මේ රූපී ධාන අරූපී ධාන ලබාගෙන හිටියේ මේ මුල් සංයෝජන පහ කඩලා හැම නෙවෙයි යට කරගෙන. මුල් සංයෝජන පහ යට කරන්න පුළුවනි. අර කෙලෙස් යටපත් කරන උත්සාහයක් තුළින් අත්කලමතාන යෝගියක් තුළින් යටපත් කරන්න පුළුවනි. යටපත් කිරීම නිසා තමයි යවුන් රූපරාග කියන්නා වූ රූපී ධානයේදී ඒකට මම කොට ගන්නා වූ මානයත් ඒකේ තිබෙන සංස්කරණකමත් ඒකේ තිබෙනා වූ අවිද්‍යාව දුරුණුණු මේ රූපරාග මානෝද්‍යාව විඥා කියන මේ තුන හතරට බැඳිලා හිටියේ. තවදුරටත් උත්සාහ කිරීමේදී රූපී ධානයේ නිවන නොවන බව තේරුම් අරගෙන ඉන්න එහාට ආකාසානායංච නම් වූ හතරක් තියෙනවා. ඒ වයින් ආකාසානංචායතනෙ නම් වූ ඒ හතරෙන් එකකට පත්වත්. එතකොට අර මට්ටමක්වත් නැහැ අරූපී කියලා කතා කරනවා. නමුත් ඒකෙත් අරූප රාග තියෙනවා. ඒ කියන්නේ ඒකට ඇලුණු ගතියක් තියෙනවා. මාන උද්දච්ච අවිද්‍යාව තියෙනවා. ඒ නිසා මේ රූප රාග මානුද්දච්ච අවිද්‍යාව අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව කාම ලෝකේ ඉන්න අපට අදාළ සංයෝජන නෙවෙයි. මතක තබා ගන්න. මේවා අත්කිලමතාන යෝගීන් මුල් සංයෝජන පහ යටපත් කිරීම නිසා අග 4කට අහු වෙලා මේ හැමෝම 10ටම අහු වෙන්නේ නැහැ. කාම ලෝකයේ අය මුල් පහට අහු වෙලා ඉන්නවා යටපත් කරන් ගියොත් ඊළඟ 4ට අහු වෙනවා. ඊළඟ ධානයේදී ඊළඟ 4ට. ඒ 4ෙම එකක් අරගෙන 4ට අහු වෙනවා. මේ එතකොට මේ දිට්ඨිංච උපගම්ම මතක තබා ගන්න. ඒවැය තියෙන දිට්ඨිංච උපගම්ම. ඒ නිසා ඒ තියෙන ලෞකික ධානයන්ගේ අර ප්‍රථම ද්විතීය චතුර්ථ පංචම තිබුණට විතක් විචාර ප්‍රතිසුඛ ඒකාග්‍රතා සංසිඳීම් තිබුණට ඒවා ලෞකික කියන්නේ ඒකයි පිරිහෙන. ආසෙන් ගියාය පවා වැටෙනවා. එහෙම නැත්නම් 이르දියෙන් ගිය අනිකුත් අය පවා Tamanට තිබෙන මේ දේවල් නැති වෙනවා. අදටත් ඔය කෙලෙස් යටපත් කර ගැනීම තුළ යම් යම් අයට ඈත දැකීම, ඇහෙන් ඈත දැකීම නෙමෙයි ඔය බෙහෙත් හේත් කීම ඒ වගේ අනාවැකි කීම ආදී මේ වගේ දේවල් ලැබෙනවා. මතක තබා ගන්න. ඒක වුන් සතු හැකියාවක් වශයෙන් නෝන් පිළිගන්නේ නැහැ. කවුරු හරි දීපු දේවවර්මක් කියලා තමයි ඕම එකට වචනයක් දාන්නේ. නමුත් මේවායේ තිබෙන්නා වූ පිළිගැනීම් තුළ ලාභ කීර්ති ප්‍රශංසා ලැබෙන්න ගියා වුන් අහංකාර වෙලා ආඩම්බර වෙලා අරක නැති කරගන්නවා. අන්න ඒකම තමයි අර ලෞකික ධානලාභීන්ටත් වෙන්නේ. මොකද යටපත් කළ කෙලෙස් වලින් උපදවා ගන්නා වූ දහන් පිරිහෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සෝවාන් සිට රහත් දක්වා පෙන්වන සීලවා කියන එකේ ওই යටපත් කිරීම නෙවෙයි තියෙන්නේ. බලන්න සෝවාන් පුද්ගලයා මොකද කරන්න ඕන කියලා පෙන්වලා තිබෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන පද තුනේ අර්ථය රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් මමත්වෙන් ගැනීම සක්කාය දිට්ඨිය නම්. ඒ වගේම විවිධාකාරයෙන් බුදුන් හඳුනාගත්තේ නැතුව ධර්මය හඳුනාගත්තේ නැතුව සංඝය හඳුනාගත්තේ නැතුව ආර්ය අර්ථයෙන් ශික්ෂා කියන්නේ ශික්ෂාපද කියලා හිතනවා නම් ඒ ශික්ෂාව ඇරන විට ඒ වගේම පටිච්චසමුප්පාද න්‍යාය ධර්මයේ තේරෙන්නේ නැත්නම් මොහොතකින් සිදුවෙන දෙයක් කියලා මේවා පිළිබඳව සැක කරනවා. ඒ විතරක් නෙමෙයි ඔය අරියකාන්ත සීලිය දන්නේ නැති කට්ටිය අර බාහිර ශික්ෂාපද සංවරයේ පිළිහිටලා මේකෙන් අපට නිවන් ලැබෙයි කියලා කල්පනා කරනවා. ශික්ෂාපද සංවරයේ පිහිටීම හොඳ වුණාට ඒක නිවන් මඟ කියලා ගත්තොත් සීලබ්බත පරාමාසය. එතකොට මේ සංයෝජන තුන කවුරු හරි අවබෝධයෙන් කඩා ගන්නව ඇරුණාම සංසුන්ව හිටියයි කියලා කැඩෙන්නේ නැහැ. අවබෝධය සඳහා ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම යෝනිසෝ මනසිකාරය අදාළ පොත්පත් කියවීමකින් ඕන එකක් බෙදා ගන්න පුළුවන්. බණාසා සෝවාන් වේ කියන වචනේ මම කියන්න හදන්නේ කටා කරනවම අහන්න ඕන කියන එක නෙවෙයි. ඒක අවබෝධයක්. පොතපත කියවීමෙන් හෝ අවබෝධයක් සම්මර්ෂණය කිරීමෙන්. එහෙම නැතුව අපි සමාධියක් හදාන කොච්චර කල් හිටියත් මේ අවබෝධය නිකන් එන්නේ නැහැ.
එහෙනම් සමාධියක් තුළ සම්මර්ෂණ ඥානයට යන්න ඕන. නැත්නම් පොතපතින් ඊ අදාළ දේවල් කියවන්න ඕන. නැත්නම් දේශකින් වහන්සේකට සවන් දෙන්න ඕන. මේ තුලින් මේ දෘෂ්ටියෙන් වෙන එකනේ සෝතාපන්න කියලා කතා කරන්නේ. එතකොට අන්න දැන් එතනින් එහා පැත්තට තිබෙන්නේ කාමරාග ව්‍යාපාද එනකොට තුනී කරන්න. කාමරාග ව්‍යාපාද කොහෙන්ද එන්නේ? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණු වලදී. ඒ හැම එකක්ම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියවට ආපහු ආයත ස්කන්ධ පංචකයන්. එතකොට මේ ස්කන්ධ පංචකයේදී මොකද වෙන්න ඕන? සීලවා. අර මගේ ආත්ම කරගන්න එක සීලවා නෙමේ දුස්සීලවා. අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන එක සීලවා. සෝවාන් සිට රහත් දක්වා පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමට තමයි මේ පෙන්වන්නේ සීලවා. ආර්යකාන්ත සීල කෙලෙස් නැසන සීලය මතක තියාගන්න. එතකොට අන්න ඒ පුද්ගලයාට ඊට පස්සේ ඒකේදී මොකද වෙන්නේ? දර්ශනේන සම්පන්නෝ දර්ශනය. ඒ දර්ශනය තමයි ඔය යථාභූත ඥාන දර්ශනය කියලා කතා කරනවා, සෝවාන් කියලා කතා කරනවා, වචන වලින් කතා කරන අර්ථ කීපයක් තියෙනවා. දැක්මකින් යුක්ත වෙන්න වෙනවා. ඇහෙන් දැක්ම නෙමෙයි මේ සත්‍ය ස්කන්ධ පංචකය ආත්ම කොට අරගෙන පවේ පිනේ ධානයේ උපාදානයේ තුල භවගාමී වෙලා ඉන්න හැටි දැක්මක්. එතකොට උපාදානෙන් මිදීම තුල සතර ගමන නිමා වෙන හැටි දැක්මක්. මතක තබා ගන්න. දර්ශනය සම්පන්න. එතකොට මෙන්න මේකෙදි මොකද වෙන්නේ? කාම ලෝකේ උපදින්නේ කොහෙන්ද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කාම වස්තුන්ගේ ඇල්ම කෙලිනි. එතන ඒකට කියනවා කාම වස්තුන් කෙරෙහි පවතින ගිජුගම. මෙතන පෙන්වනවා කාමේසු විනය්‍ය ගේදම්. මේ කාම වස්තුන් කාමයේ කෙරෙහි පෙන්නා වූ ගිජුකම විනය්‍ය අතහර දාන්නට වෙනවා. අන්න කාම වස්තු කාමයේ කෙරෙහි තියෙන විජුකම අතහැරෙන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි වීමේදී. ඊට මෙහා පැත්තේ කාම වස්තුන් කෙරෙහි ඇල්මක් වැඩි දියුණුනේ නැති වුණාට තවදුරටත් තියෙන්න පුළුවන්. ඒක තුනී කිරීමනේ කරන්නේ. කාමරාග ව්‍යාපාද තුනී කිරීම. තුනී කිරීම විනාශ කිරීම. ඒක තුනී කිරීම විනාශ කිරීම කියන එක කාමරාග ව්‍යාපාද දෙකේදී එන්න ඇරලා අනාගත ඵලයක් උපදින්න නැති වෙන්නට අවසන් කිරීමේ ප්‍රතිඵලයක්. තේරුම් ගන්න ඕනේ මේ කාරණාව. එතකොට ඒ සඳහා තේරුම් ගන්න ඕන වර්තමාන මොහොත පාවිච්චි කරන්න ඕන කියන එක. ඒ වර්තමාන මොහොත පාවිච්චි කිරීමේදී මොහොතින් මොහොත Tamanට වැඩක් තිබෙනවා. අන්න ඒක තමයි ඔය සීලවා කියලා කියන්නේ. එතකොට ඒක තමයි දර්ශනයෙන් යුක්ත වෙනවයි කියලා පෙන්වන්නේ. වර්තමාන මොහොත හටගෙන නොබැඳී අවසන් කිරීම තුළ අරමුණ නිරෝධයටපත් වෙනවා. ස්කන්ධ පංචකය නිරෝධයටපත් වෙනවා. ඒක තවත් විදිහකින් කතා කරනවා නම් ඒ උපදින හැඟීම් මෙන් පෙර බණ තේරෙන්න ඉස්සල්ලා ගත්ත දේවල් වශයෙන් ගැටීමේදී උපදිනවා. උපදිනවට කියනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. uppannam කියන්නේ මව් කුසෙන් බිහිවීම නෙමෙයි හටගත් කියන එක. හටගත් එක සිහි නැති කරගෙන දුර දෙක යන්ට නොදී අවසන් වීම මේ දිට්ඨිංච අනුපගම්ම සීලවාවල කෙරෙන්න ඕන කාරණයක්. අන්න ඒක තමයි කාර්යය, කෘත්‍ය පැවරිලා තියෙන කාරණාව. එතකොට මෙතනින් එහා පැත්තට මේක සාමාන්‍යයෙන් මම දකින්නේ අර වේගයෙන් ගිය වාහනයක මේ වේගවත් කිරීම නවතා ගිය වේගෙන් ටිකක් දුර යන්න ඇරීම වගේ වැඩක්. සමතලා පොළොක වාහනයක් ගියයි කියන්නේ. එතකොට අපි ඒක යන්නේ පණ ගැන්වීම තුළ ගියරයක් මගින්. හොඳයි ගියරේ නියුට්‍රල් කරයි කියන්නේ. දැන් පණ ගන්නවන්නෙත් නැත්නම් අපි ඊට පස්සේ ගිය වේගෙන් ටිකක් දුර යන්න ඕනනේ. ඒ වගේ කාමරාග ව්‍යාපාද බලවත් කිරීම තුළ ආපු කාරණා සෝවාන් සකෘදාගේ අනාවේ දක්වා තුනී කරගෙන යන්න වෙනවා. අනේ එතකොට මේක තමයි මේ ප්‍රතිපදාව මේ සීලවා කියන අර්ථයෙන් පෙන්වන්නේ. දැක්මෙන් තුළ එතකොට එහෙමනම් කාම කියන වචනේ අර්ථය ගන්න වෙනවා. කාම කියන වචනේ සාමාන්‍යයෙන් අර්ථය ගන්න වෙන්නේ මෙහෙමයි. බාහිර වස්තු නෙවෙයි කාමයේ කියන්නේ බාහිර වස්තු උදව්වක් විතරක් වෙනවා. ඒවා කාමයෝ නෙවෙයි කියලා පෙන්නනවා. ඒවා සම්බන්ධයෙන් අපි ඇති කරගන්නා වූ සංකල්පයක් තුළ තමයි හොඳ හෝ නරක, හරි හෝ වැරදි, ගිජු හෝ නැති අපේ හිතේ හදාගන්න දෙයක්. එතකොට ඒක අපි හිතන් ඉන්නේ බාහිර වස්තු ඒවා තියෙන්නේ ඒවටයි අපි අලුම් කරන්න කියලා. බාහිර වස්තු වෙනස් වෙලා යනවා. නමුත් අපේ ඇල්ම වෙනස් වෙන්නේ නැහැ එහෙම අපි ගත්තාම. ඒ නිසා ඒ බාහිර වස්තු උදව්වෙන් Taman හදාගත්ත දේවල් හදාගත්ත දෙයක් කරුණාම හදාගන්න දෙයක් නැති බව තමයි හිස්සසාර කියලා පෙන්වන්නේ. අන්නේ හිස්සසාර බව තේරුණාම තමයි ඒ
හිස් නැති අසාර නැති කරෙන් අරග අල්ලා ගැනීම තුළ සතර ඇවිදින්න සිද්ධ වෙන බව තේරුම් ගත්තාම ඒ ඇවිදින්න තියෙන ඕනකම නිදහස් වෙනට මේකේ පවතිනා වූ ඇල්ම විනය්‍ය ගේදන් නැත්තම් ගිජුකම අතහරින්න වෙනවා. අන්න ඒ විදිහට ඒ ගිජුකම අතහැර ගන්නට අවශ්‍ය මාර්ගය ඊට පස්සේ මේ සෝවාන් සිට අනාගාමි දක්වා කාරණේ පෙන්වන මේ සූත්‍රය එච්චරයි පෙන්වන රහත් ඵලෙ පෙන්වන්න නැති නිසා අපි එහෙම ගනිමු. එතකොට කාමරාග ව්‍යාපාද තුනී කරන තුරු එක මාර්ගයක් තියෙනවා. විනාශ වෙනකොට තව ටිකක් වෙලා තියෙනවා වෙන වෙනම අන්ත වශයෙන් ගත් කල. එතකොට මේ පුද්ගලයා ගාව පස් දොරට ගැරුණාම උපදින්න කාමරාග නැත්නම් ඔහු මේ මව් කුසක උපදින්නේ නැහැ. පුනර්භවයකට එන්න හේතු තියෙන්නේ කාමරාග ව්‍යාපාදවල තවත් මෝහ ඉතුරු වෙලා තිබුණොත් එහෙම ඒ හේතුව තුළ ඔහුට අර අප කතා කරන රූපී අරූපී ධාන වලින් උපදින තැන් වෙනුවට සුද්ධාවාස නම් නාගාමී බඹලෝ කියලා එකක් පෙන්වනවා. එතන ඉන් එහාට ස්කන්ධ පහ නිවී යාම ඇරුණාම ඉතුරු සංයෝජන පහක් ඔවුන්ට කැඩිල්ලකුත් නැහැ. රූපරාග කැඩිල්ලක් ඔවුන්ට ඇත්තෙත් නැහැ. ඒක පැහැදිලි කරලා පෙන්නනවා නිවී යනවායි කියන එක. දැන් මව් කුසකට නහි ජාතු ගබ්බසෙය්‍යං ආපහු මව් ගැබකට එන්නේ නැහැ අනාගාමී පුද්ගලයක් පෙන්නනවා. එතකොට මෙන්න මේ අර කරණීයමෙත්ත සූත්‍රයේ අර ගති ලක්ෂණ ටික ඇති කරගත්තට මේක වෙන්නේ නැහැ. මෙන්න මේ ගාථාවෙන් පෙන්වන දිට්ඨිංච අනුගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීය දන් කියන පදෙන් පෙන්වන කාරණා ටික අනුගමනය කරන්න ඕන. ඒ අනුගමනය කරන්න පසුවිම තමයි අරයන් සකස් කරලා තිබෙන්නේ. ඒ නිසා ඒක ධර්මයේ තේරුම් ගත්තෙන් පස්සේ මම කල්පනා කරන්නේ මෙන්න මේ සැබෑ මෛත්‍රිය මෙතන තමයි. අවසාන වශයෙන් මම ඔකට තවත් දෙයක් ඉදිරිපත් කරනවා. දැන් අර මුලින් කියන්න ඕන දෙයක් මේ කරණීයමෙත්ත සූත්‍ර දේශනාවේ නිදාණය ගත්තාම මේකේ පෙන්වලා තියෙන රහසක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා යම් ප්‍රදේශයකට ගියයි කියලා තියෙනවා බවුන් වඩන්න. ඔවුන්ට පේන්න ගත්තයි කියලා විකාර රූප. හිස් නැති මල කඳන් ආදී දේවල් පේන්න අරගෙන ඒවට බය වුණයි කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් මතක් කරන් පස්සේ ආයතන බය නම් වෙන තැනකට යන්න කිව්වා කියලා නෑනේ. ඒ බය හටගත්තේ ඒවා නිසා නෙමෙයි තමන්ගේ හිතේ තියෙන නිසා. එහෙනම් ඒ තමන්ගේ හිතේ තියෙන දෝෂය හදාගන්න ආපහු එතෙන්දම යන්න කියලා මේක දේශනා කළා ආරුණාම ඒ කියන්නේ යම්කිසි අභියෝගයක් ගැටලුවක් තියෙනවා නම් කෙනෙකුට ඒ අභියෝගයේ ගැටලුව විසඳ ගන්නට එතනම බුදු සමය පෙන්වන්නේ. මගේ හැර යාම නෙවෙයි. ඒකත් තේරුම් ගන්න. ඒ නිසා ඔබට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් යම් කාරණයක තියෙනවා නම් ඒකට මෝන දීලා ඒක අනාත්ම වශයෙන් බලලා හදා ගන්නවා ආරුණාම පලා ගියාට තන්මානු කරාට විසඳෙන්නේ නැහැ. ඒ නිසා මේ මෛත්‍රිය කියන වචනෙන් පෙන්වන්නේ අන්තිමට ගත්තාම එහෙමනම් මේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් වෙන්වීම කියන එක තමයි මම දකින්නේ මෙත් බව කියන එක. අප්‍රමාණ මෛත්‍රිය කියලා සඳහන් කරනු ලබන්නේ. ඒ නිසා අර ගති ලක්ෂණ ඇති කරගන්න අවබෝධ කරගත්තාම ස්වභාවයෙන් කෙනෙකුට සංසාරයෙන් සහ මෞපිය ආශ්‍රයෙන් සහ ඉගෙනීමෙන් මේ ගති ලක්ෂණ ඇති කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒක දියුණු කරගත් ගති ලක්ෂණ. ඊට පස්සේ මේ දක්ෂ බව හේවත් තේරුම් ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. තේරුම් ගත්තෙන් පුද්ගලයාට ඊට පස්සේ අර වැරදි පාරේ යන්න බෑ උජු සහ සූජු ඇති වෙනවා. ඊට පස්සේ මේ කියන යහපත් මිනිසෙක් හැදෙනවා. ඒ යහපත් මිනිසා ඉස්සර සඳහන් කළ පරිදි ඊට පස්සේ මේ සමාජයට අවශ්‍ය මේ සමාජයේ සම්පත් කිසිවක් ගසා ගන්න නැති, හොරකම් කරන්න නැති, වනසන්න නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේක මිනිසුන් හදන දහමක් වශයෙන් අපි පෙන්වන්නේ අන්න ඒකයි. වර්තමාන සමාජයේ ඉතා අත්‍යවශ්‍යයි. මේ භාවිතා නොකිරීම තුළ තමයි මේ සමාජය සිවිල් සමාජය නැත්නම් රාජ්‍ය සමාජය ආදී කොට ඇති සමාජ ක්‍රියාකාරීන් මේවා නොසලිකල්පත් වීම තුළ අර රළු ගති ලක්ෂණ ඇති කරගෙන වංචාව, දූෂණය ආදී දේවල් තමන්ගේ ආත්මය බවට පත් කරගෙන හොරමරකම් ගසා කෑම් වලට යන්නේ. එතකොට කරණීය නැතුව ගිහින්. දැන් ඒක වළක්වා ගන්න ඕන අපි රටක් සමාජයක් දියුණු කරගන්න. ඒ නිසා වර්තමාන ජීවත් වෙන සමාජයට මේ කරණීයමෙත්ත සූත්‍රයෙන් පෙන්වා වූ ගති ලක්ෂණ ටික ඇති කරගෙන ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරගන්නට අවශ්‍ය මාර්ගය ගත්තොත් ඒක සමාජයට වළංගු වෙනවා වර්තමානයට. වර්තමානයට වළංගු කරන තරමට බුදු සමය සක්‍රිය වෙනවා. ඔය සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තිබෙනවානේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස බුදුන් දහම් සංගුණ ශික්ෂාපද මේවා කෙරෙහි ගෞරව නැතුවම ශාසනය පිරිහෙනවායි කියලා. එහෙනම් දෙවියන්ට බාර දෙන්නේ නැතුව ඒක අපි මේ ගෞරවයෙන් යුක්ත වෙනවා නම් අපට සසුන රකින්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔබ හැම දිනාට සවන් දුන් හැම දිනාට මෙහි අර්ථය පයට ගැලපෙන ආකාරයෙන් පැහැදිලි කළා. තේරුම් ගැනීම තුලින් මේ තුලත් නිවන් මාර්ගට අනුගමනීය පත්වීමට අවශ්‍ය අනුගමනීය ප්‍රතිපදාව තිබෙනවා. ප්‍රතිපදාව තේරුම් අරගෙන
දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන වචනේ ක්‍රියාකලාපය ඔබට අනුගමනය කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ තුල ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මදේශනාව කරණීයමෙත සූත්‍රය ආශ්‍රයෙන් කරන්න කියලා අනුග්‍රහක බවතුන් තමයි ඉල්ලීමක් කරලා තිබෙන්නේ. ඒ සඳහා දායකත්වයේ දරා තිබෙනවා KS සෝමාවතී මහත්මිය ඇතුළු පුතුන් දෙදෙනා. ඊට වඩා තොරතුරක් උන්ට සපයන්නට අවශ්‍ය වෙලා නැහැ. අරමුණු අතර තිබෙනවා මියගිය ස්වාමි පුරුෂයා ඇතුළු සියලුම ඥාතීන් අතර පින් කැමති අය, පින් බලාපොරොත්තු වෙන අය මේ පින් අනුමෝදන් වී ඒ ස්ථානයේ දුකින් නැත මිදේවා. සසර දුක් කෙලවර වෙන්නේ නැහැ. පින් අනුමෝදන් කළ පමණින් ආපහු මෙහි ඉපදිලා දුක් කෙලවර කරගන්න ඕන. නමුත් ඉන්න තැන දුකක් නම් පින් අනුමෝදන් වීම තුළ පින් ලැබීමෙන් සතුටක් හම්බ වෙනවා. ඒ නිසා ඔවුන්ට ඒ මොහොතේ අපි උදව් කිරීමක් තමයි මේකෙන් වෙන්නේ. මේ පින් අනුමෝදන් වී හැකි තැනක ඉන්නවා නම් ඔවුන් පරදත්ත උපජීවීන් නැත්තම් මිනිසුන් නෙමෙයි. ඔවුන්ට ආපහු මෙහෙ එන්නේ නැතුව එහෙම්ම සසර ගමන කෙලවර ගන්න පාරක් නැහැ. සසර ඒ තියෙන දුක් කෙලවර වෙලා ආපහු ඉපදිලා මෙහි ඉපදිලා තමයි ධර්මයේ තේරුම් අරන් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. දැනට පවතින වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝවාසී සියලු දෙනාට ඒ වසංගතෙන් මිදෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ පහසුකම් ලැබී ඔවුන්ගේ චිරජීවන සැලසේවායි කියලා හැමදිනා වෙනුනොත් යහපත ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවන සැලසේවායි කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. එබැවින් මෙම අනුග්‍රහක මවතුන් මෙම ධර්මදේශනාව කරවා ගැනීමෙන් ඊට මූල්‍ය දායකත්වය දැරීමෙන් ධර්මශ්‍රවණයෙන් ලබාගත්තා වූ අවබෝධය ඒ වගේම ලබාගත්තා වූ පුණ්‍ය ශක්තියින් ඔවුන් බලාපොරොත්තු වුණා වූ ඔවුන්ගේ පරම්පරාවේ පරලොස්සපත් ඥාති වර්ගය අතර පින් කැමැති අය වෙත්නම් හැමදෙනා අනුමෝදන් කරගනිත්වා ජීවිත පිනිම්පිරි ඒ ස්ථාන දුකින් නැත මිදී මතු උපදිනා ජීවිතවලදී මිනිසත් බව ලබා යලි බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණක ගැඹුරු තේරුම් ගැනීම තුළින් සතර ගමන කෙලවර කරන්නට අවශ්‍ය අවබෝධයට හේතු ආසනාව වේවායි ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. අප වෙනුවෙන් කර ප්‍රාර්ථනාවත් නිර්හංකාරව බාර ගන්න අතර අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔවුන් හැම දිනාටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ සැලසේවා රැකිය ආදී කටයුතු සාර්ථක වේවා. අනාගත බලාපොරොත්තු වේවා. රෝග පීඩා දුරු වේවා. සමස්ත සමාජයේම පවතිනා වූ මේ වසංගතෙන් මිදෙන්න ලැබේවා. කල්යාණ මිත්‍ර සේවනයේ ලබා ත්‍රිලක්ෂණීය වැනි දහම් කරුණක ගැඹුරු තේරුම් ගන්නට ලැබීමෙන් මේ හැම දිනාටමත් සංසාර ගමනේ දුක්ඛය කෙලවර කරන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං